පිංගතුනි අද දවසේ අපි net ධර්ම දේශනාව තුළින් විමසලා බලන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිඋපකාර කිරීම සම්බන්ධයෙන් දේශනා කරපු දේශනාව. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායි සුප්පතිකාර කියන සූත්‍ර දේශනා. ප්‍රතිකාර උපකාර ඒ සියල්ලට වඩා ප්‍රතිඋපකාර කිරීම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා. මේ දේශනාව විශේෂයෙන් සඳහන් කරන්නේ දෙමව්පියන්ට සැලකීම ගැන. දැන් අපි මේ සමාජයේ තුළ සමහට දෙමව්පියන්ට සලකන හැටි, දෙමව්පියන්ට කන්න අඳින්න දෙන හැටි, මේ සියල්ල ගැන ඔබ දන්නවා වෙන්න පුළුව. හැබැයි අපි නොදන්න පැත්තක් මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව සඳහන් වෙනවා මහණෙනි, අවුරුදු 100ක් ආයුෂ ඇති පුතෙක් තමන්ගේ අම්ම වං උරහිසේ තියාගන්නවා, තාත්තා දකුණු උරහිසේ තියාගෙන, දෙමව්පියෝ දෙන්න උරහිස් දෙකේ තියාගෙන අවුරුදු 100ක් අප උපස්ථාන කරන. මේක උපමාව. මේ උපමාවෙන් පෙන්නන්නේ උණු පැන් ගල්වනවා, ඇල් පැන් ගල්වනවා, බෙහෙත් හේත් ගානවා, බෙහෙත් දෙනවා. මේ වගේ බොහෝම ආදරෙන් දෙමව්පියන් උරහිසේ තියාගෙන අවුරුදු 100ක් අප උපස්ථාන කරන. මෙහෙම අප උපස්ථාන කරනකොට මේ දෙමව්පියෝ උරහිස්වලම මල මුත්‍ර පහ කරන. ඒත් මේ දරුවා මගේ උරහිසේ මෙච්චර මං කරේ තියාගෙන ඉඳලත් මල මුත්‍ර පහ කරා නේද කියලා සිතුවිල්ලක්වත් හිතන්නේ. ඒත් කරුණාවෙන් මෛත්‍රියෙන් අවුරුදු 100ක් මර දෙමව්පියන්ට අප උපස්ථාන කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ විදිහට දෙමව්පියෝ දෙන්න කරේ තියාගෙන අවුරුදු 100ක් අප උපස්ථාන කරත් ඒක ප්‍රතිඋපකාරයක් නම් නොවෙයි කිය. ඒ කියන්නේ ප්‍රතිඋපකාරයක් හැටියට සලකලා ඉවර කරන්න, අවසන් කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි කිය. දැන් හිතන්න මේ ලෝකෙ කවුරුවත් ඔහොම සලකනවද? කරේ තියාගෙන ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනි. නමුත් මේ උපමාවෙන් පෙන්වන්නේ මේ තරම් අමාරු විදිහට, මේ විදිහට සැලකුවත් අවුරුදු 100ක්ම දෙමව්පියෝ දෙන්න උරහිස්වල තියාගෙන සැලකුවත් ඒ විදිහට නම් ප්‍රතිඋපකාර කරලා අවසන් කරන්න බෑ කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ තවත් උපමාවකින් පෙන්නනවා මහණෙනි, තමන්ගේ දෙමව්පියන්ව යම් පුතෙක් සක්විති රජකමේ පිහිටෝනු. පිංගතුනි, මේ ලෝකයේ ගිහි සැප සම්පත් අතල අග්‍රම සැපේ තමයි චක්‍රවර්ති රාජ සම්පත්. ඒ නිසානේ සුද්ධෝදන රජතුමා පවා කැමති වුණේ බුදු පුතෙක් දකින්න නෙමෙයි. තමන්ගේ පුතා චක්‍රවර්ති රජ කෙනෙක් වෙලා ලෝකෙම පාලනය කරන රජ කෙනෙක් වෙනවා දකින්නයි කැමති වුණේ. මේ කාමභෝගී ලෝකේ කැමති වෙන්නේ කාමභෝගී සැප සම්පත් අතර ඉහළම සැපේ තමයි සක්විති රජකම. බුදුරජාණන් වහන්සේ වදාලා යම් පුතෙක් තමන්ගේ දෙමව්පියන්ට සැප සම්පත් අතර අග්‍රම සැපය වන චක්‍රවර්ති රාජ සම්පත්තියේ ගිහිල්ලා රජකම දෙනවා. තමන්ගේ දෙමව්පියන්ව සක්විති රජකමේ පිහිටෙව්වත් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, ඒනම් ප්‍රතිඋපකාරයක් බවට පත් වෙන්නේ. ඒ ක්‍රමයට ප්‍රතිඋපකාර කරන්න බැරි. එතකොට අපිට මේ උපමාවෙන් පේනවා දෙමව්පියන්ට අවුරුදු 100ක් කරේ තියාගෙන අප උපස්ථාන කරත් ප්‍රතිඋපකාරයක් වෙන්නෙත් නැහැ. මේ ලෝකයේ තියෙන සැප සම්පත් අතර ඉහළම සැපේ වන සක්විති රජකමේ ගිහිල්ලා චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබලා දුන්නත් ඒක ප්‍රතිඋපකාරයක් වෙන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ මේ විදිහට ප්‍රතිඋපකාර කරන්න බෑ කියන්නේ? දෙමව්පියෝ කියන්නේ දරුවන්ට බොහෝ උපකාර පිණිස පවතිනවා කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරනවා නම් දරුවෙක් කරුණු 5කින් දෙමව්පියන්ට ප්‍රතිඋපකාර දක්වන්න කියන. අන්න දෙමව්පියන්ට සලකලා ඉවර කරන්න ප්‍රතිඋපකාර කරන්න තියෙන්නේ කරුණු 5ක් විතරයි. ඒ කාරණා 5 තමයි පළවෙනි එක, සද්ධාාවක් නැති දෙමව්පියෝ තුල සද්ධාව ඇති කරවන්න කියන. අන්න පළවෙනිම දේ දෙමව්පියන්ට සලකන්න තියෙන. දැන් හිතන්න මේ කරුණු බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ගුණ ධර්ම ඇති කෙරෙව්වොත් අන්න ප්‍රතිඋපකාර කරා වෙනවා. පිංගතුනි, අපි කන්න ටිකක් දුන්නා කියලා සුගතිය යනවද? හොඳ බේත් හේත් ටිකක් දුන්නා කියලා දෙමව්පියෝ සුගතියක යනවද? හොඳට අඳින්න පළඳින්න දුන්නා කියලා සුගතිය යනවද? එහෙම වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය ලෝකේ සැලකුවා කියලා කතා වෙන්නේ මොනවද කියලා ඔබ බලන්න. සාමාන්‍යයෙන් අපි සමාජ නොසලකන අය ඔක්කොම පැත්තකම තියමු. සලකනවා. අනේ මේ පුතා නම් අම්මා තාත්තට හරියට සලකනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. දෙමව්පියන්ට බොහොම ආදරේ හරියට සලකන දරුවෙක් කියලා කියන්න පුළුවන්. හැබැයි එයා සලකලා තියෙන්නේ කොහොමද?
හොඳට කන්න බොන්න ටික දෙමව්පියන්ට කන්න අඳින්න ටික දුන්නා කියලා හිතන්න. කෑම ළඟ ඉඳන් කැව්වම කියලා හිතන්න අනලා. බේත් හේත් ටික ළඟට ගෙනහලා දෙනවා. බේත් ටික පොවනවා. උණු පැන් දෙනවා. ඇල් පැන් දෙනවා. උණු වතුර උණු කරලා නාවනවා. ඇඳුම් අන්දනවා කියලා හිතන අඳින්න බැයි නම් උස්සගෙන ගිහිල්ලා වාඩි කරනවා. ඔළුව පීරනවා. මේ වගේ ආදරෙන් බනින්නෙත් නෑ, සැරදාන්නෙත් නෑ, හිතක් රිදවන්නෙත් නෑ. කන්න බොන්න ටික දීලා හොඳ ආදරෙන් බේත් ටික අරන් දීලා මැරෙනකන් ඔය විදිහට අප උපස්ථාන කරනවා. හැබැයි ඒකත් උපස්ථානයක් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතිඋපකාරයක් හැටියට දකින්නේ. ඒකට හේතුව දැන් ඔහොම සලකපු කෙනෙකුට තමන්ගේ දෙමව්පියන්ගේ මරණින් පස්සේ මේ විදිහට හිත හදාගන්න පුළුවන්ද? අනේ අපේ අම්මා තාත්තට අපි හොඳ වටිනා කෑම බීම ගෙනහල්ලා දුන්නා. අපේ අම්මා තාත්තා නම් සුගතියේම තමයි. කොයිතරම් වටිනා දේවල් කෑවා කියලා කෑමෙන් සුගතිය යනවද? එහෙම වෙන්නේ නැහැ. අපේ දෙමව්පියන්ට නම් අපි මේ වගේ වෛද්‍යවරු ළඟට එක්කන් ගියේ අසවල් ඉස්පිරිතාලෙන් බේත් ගත්තේ මේ වෛද්‍යවරු බැලුවේ බෙහෙතක් මෙච්චර වෙනවා, ඉන්ජෙක්ෂන් එකක් මෙච්චර වෙනවා, මෙච්චර වටිනා බෙහෙත් ගත්ත නිසා අපේ දෙමව්පියෝ නම් සුගතියේමයි කියලා එහෙම හිත හදාගන්න පුළුවන්ද? බෙහෙතක් තුලින් කොච්චර හොඳ බෙහෙත් හේත් ගත්තත් මැරිලා බෙහෙත නිසා සුගතිය යන්නේ. ඊළඟට අපේ දෙමව්පියෝ අසවල් විදිහට ඇඳලා පැළඳලා මේ වගේ විදිහට හිටියා, මෙච්චර වටිනා දේවල් පරිහරණය කරා, මෙච්චර හොඳට සැලකුම් ලබාගෙන හිටියා. ඒ නිසා සුගතියේමයි කියලා දරුවෙකුට ඒවෙන් හිත හදාගන්න පුළුවන්ද? එහෙම පුළුවන්කමකුත් නැහැ. හැබැයි ඒ භෞතික ඒ අපි කියන කනබොන දේවල් වේවා, බෙහෙත් හේත් වේවා, ඇඳුම් පැළඳුම් වේවා, මේ ලෞකික මේ සාමාන්‍ය ලෝකයා තුල තියෙන මේ දේවල් වලින් ප්‍රතිඋපකාරයක් කරන්න බැරි වුණා. ඒක සැලකීමක් තමයි. හැබැයි ප්‍රතිඋපකාරයක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ දෙමව්පියෝ තුල සද්ධාව ඇති කරවන්න පුළුවන් වුණා නම් අන්නේ දරුවට ඒකාන්තයෙන් සතුටු වෙන්න පුළුවන්. අනේ අපේ දෙමව්පියෝ සද්ධාවන්තයි. අපේ දෙමව්පියෝ සද්ධාව දියුණු කරගත්තා. ඒ නිසා අපේ දෙමව්පියෝ ඒකාන්තයෙන්ම සුගතියමයි කියලා හිත හදාගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සුගතියක යවන්න නම් තමන්ගේ දෙමව්පියන් මේ අපායට වැටෙනවා දකින්න කැමති නැත්නම් දැන් ඔබ කැමතිද ඔබේ අම්මා මැරිලා පෙරේතෙක් වෙලා උපදිනවා දකින්න? ඔබ කැමතිද ඔබේ තාත්තා මැරිලා බල්ලෙක් බලලෙක් වෙලා උපදිනවා දකින්න? නිරේ නිරිසතෙක් වෙලා පැහෙනවා දකින්න කැමතිද? බොහෝ වෙලාවට දෙමව්පියෝ ගැන ආදරයක් කරුණාවක් තියෙන දරුවෙක් කැමති වෙන්නේ නැහැ තමන්ගේ දෙමව්පියෝ මරණින් මත්තේ අපායට යනවා දකින්න. හැබැයි තමන් අකමැති වුණත් ධර්මයක් දියුණු කරේ නැත්නම් අපායවල වල වැටෙන්න වෙනවා. ධර්මයේ තියෙනවා තෝදෙය්‍ය කියලා බුදුරජාන් වහන්සේ කාලේ හිටිය බමුණෙක්. මේ බමුණ බොහොම මසුරු ලෝභ බමුණෙක්. මේ බමුණ මැරුණට පස්සේ මිනිස්සු ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් අහන්න ගත්ත, ස්වාමීනි අර අසවල් බමුණ අර තෝදෙය්‍ය බමුණ මරණයටපත් වෙලා ස්වාමීනි මෙයා කොහෙද ඉපදුනේ කියලා අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් නැවත අහනකොට බුදු කෙනෙක්ගේ ස්වභාවය තමයි තුන් වතාවක්ම ප්‍රශ්නයක් නැවත අහද්දී තුන්වෙනි අවස්ථාවේ පිළිතුරු දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ওই තෝදෙය්‍ය කියන බමුණා මරණයටපත් වෙලා ඒ සිටු නිවසේම බල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නවයි කිව්වා. ඒ බැලලියගේ කුසේම ඉපදිලා දැන් බලු පැටියෙක් වෙලා ඒ නිවසේම ඒ සිටු නිවසේම ඉපදිලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් මේක රස කතාවක් මිනිස්සුන්ට. මිනිස්සු හැම තැනම කියා ගියා අන්න බුදුරජාණන් වහන්සේ අර බමුණගේ කැරැට්ටුව ගැන බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් උන්වහන්සේම කිව්වා. බුදුරජාණන් වහන්සේම වදාලා අන්න ඒ ගෙදරම බල්ලෙක් වෙලා ඉන්නවලු කියලා දැන් ඔන්න මේක රස කතාවක් හැමෝම හැමතැනම කියා ගියා. මේ කාරණා වුණා තෝදෙය්‍යගේ පුතා වෙච්ච සුබ කියන මේ තරුණයට ආරංචි වුණා. තරහ ගියා. තමන්ගේ තාත්තා අර තමන්ගේ ගෙදරම බල්ලෙක් වෙලා ඉන්නවා කියලා දැනගත්තට පස්සේ තරහක් ඇති වුණා. ඒ තරහෙන් මම බුදුරජාණන් වහන්සේගෙන් මං අහලා දැනගන්නම්කෝ කියලා ආවා. බොහොම තරහෙන් ජේතවනාරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දකින්නකොටම උන්වහන්සේගේ තියෙන මෛත්‍රිය, කරුණාව, මහා කරුණාවත් එක්ක අර හිතේ තිබ්බ තරහ දකින්න සැනින් බුද්ධ දර්ශනයෙන්ම නිවිලා ගියා. වන්දනා කළ බුදුරජාණන් වහන්සේ ළඟ එකත් පසකින් වාඩි වුණා. වැඳලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ වගේ කතාවක් කියලා තියෙනවද? අපේ මරණයට පත්වෙච්ච පියතුමා තෝදෙය්‍ය බ්‍රාහ්මණතුමා
අපේ නිවසේම බල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නවා කියලා ඔබ වහන්සේ දේශනා කරාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ මේක කිව්වද කීවෙත් නෑ, ඕ කීවෙත් නෑ, නෑ කීවෙත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය තරුණය ඔබටම මේ කතාවේ ඇත්ත නැත්ත බලාගන්න ඔබට උපක්‍රමයක් කියන්න. ස්වාමිනී මොකක්ද ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සුබ මානවක ඔබ ගිහිල්ලා ඔබේ සිටු නිවසේ ඔබේ නිවසේ ඉන්න ඒ බලු පැටියාව බොහොම ආදරෙන් අද නාවන්න කිව්වා. බොහොම ආදරෙන් අප උපස්ථාන කරන්න. ඔළුව අතගාලා නිින්ද යනකම් ඔළුව අතගානෝ ආස කරන දෙයක් තියෙනවනම් ওই කිරිබත් වගේ දේවල් වලට තාත්තා ඉන්න කාලේ ආසයි ඒව කන්න දෙන්න. ඒව කන්න දීලා ඔළුව අතගාලා නිින්ද යාගෙන එනකොට අහන්න තාත්තේ අර හංගපු කහවණු කෝටි ගාණක් වස්තුව කොහෙද තියෙන්නේ කියලා කනට කරලා අහන්නේ කි. අන්න එතකොට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම දැනගන්න පුළුවන්. දැන් සුබ මානවකයාට පුදුම සතුටක් ඇති වුණා. බල්ලගෙන් හරි සල්ලිනේ හම්බෙන්නේ දැන්. ආපු කාරණෙත් අමතක වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට වැඳලා කරලා ඉක්මනට ගිහිල්ලා අර බලු පැටියව අරගෙන හොඳට නාවලා බොහොම ආදරෙන් අපෝපස්ථාන කරලා බොහොම රසට හදලා කිරිබතක් කන්න දීලා දැන් නිින්ද යාගෙන එන කම්ම ළඟට වෙලා ඔළුව අතගගා ඉඳලා නිින්ද යාගෙන එනකොට අහනවා තාත්තේ අර හංගපු කෝටි ගාණක් වස්තුව කහවණු කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. අනේ මේ බලු කුක්කා හේම මඩ නිින්දෙන් වගේ නැගිටලා ඉව කරගෙන ගිහිල්ලා වත්තේ කෙරෝලකට ගිහිල්ලා බිම පහුරු ගෑවා. ඉක්මනට මෙතන හාරගෙන ගිහිල්ලා සේවකයෝ දාලා හාරලා බලනකොට කෝටි ගාණක් වස්තුව තැම්පත් කරපු මේ වස්තුව මතුවෙලා. එතකොට අපිට ওই වගේ සිදුවීම් වලින් පේනවා එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ තමන්ගේ එදා සුබ මානවකයාගේ පියා බ්‍රාහ්මණය තමන්ගේ තාත්තා තමයි මැරිලා ඒ ගෙදරම බල්ලෙක් වෙලා ඉපදිලා හිටියේ. එහෙනම් අපිට පේනවා ධර්මයක් නැති ජීවිත ගත කරොත් සමහරලාවට දුස්සීල ජීවිත ගත කරොත් අධර්මිෂ්ඨ ජීවිත ගත කරොත් සමහරලාවට ඒ නිවසේම බල්ලෙක් බලලෙක් වෙලා උපදින්නත් පුළුවන්. සමහරු මරණින් මත්තේ හිසේ තිබ්බ බරක් බිම තියනවා වගේ යථාබතන් නික්ඛිත්තෝ ඒවං නිරේ කියන. අම්මා තාත්තා වුණත් අකුසල් කරනවා නම් පව්කම් කරනවා නම් දුස්සීලකම් කරනවා නම් ඔළුවේ තිබ්බ බරක් බිම තියනවා වගේ සැනින් මරණින් මත්තේ අපායට ඇදිලා යනවා. සමහරලාවට ප්‍රේතයෝ අමනුෂ්‍ය වෙලා උපදිනවා. ඒ ගෙවල් දොරවල් වලම සැරිසරනවා. සමහර වෙලාවට බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්න ඔය. සමහරු අපිටම ඇවිල්ලා කියනවා අනේ හාඳුනි බලන්න මේ මැරිලත් අපිට තියෙන කරදරේ. එතකොට බලවාගෙන යනකොට කතා කරලා අහනකොට මේ කවුද මේ අම්මා තාත්තා ගැන. එතකොට මැරිලත් සමහරලාවට අමනුෂ්‍ය හැටියට ගෙදර කරදර කරනවා, ලෙඩ කරනවා, ප්‍රශ්න කරනවා, ගෙවල් වලට නොයෙක් කරදර. එතකොට අපිට පේනවා පින්වතුනි ධර්මයක් නැතුව ජීවත් වීම තුළ සමහරලාවට තමනුත් දුගතිය යනවා. ජීවත් වෙලා ඉන්න දරුවන්ටත් කරදර. පවුල් පිටින් විනාශ කරනවා. එතකොට මේ වගේ නොයෙක් විදිහේ දුගති වලට වැටිලා අපාගාමී වෙන්නේ සද්ධාදී ගුණධර්ම දියුණු කරගත්තේ නැති නිසා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා යම් දරුවෙක් කල්පනා කරනවා නම් දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන්න. කළ යුතු පළවෙනිම දේ තමයි සද්ධාාවක් නැති දෙමව්පියෝ තුල සද්ධාව ඇති කරලා දෙන්න කියන. සමහර දරුවෝ ඉන්නවා බොහොම කරුණාවෙන් ආදරෙන් තුනුරුවන් ගුණ ගැන කියලා දෙනවා. ඒ දෙමව්පියෝ එක්කරගෙන යනවා භාවනා කරවන්න. භාවනා වැඩසටහන් වලට එක්කන් යනවා. හැබැයි ඉතින් හදන්න බැරි අම්මලා තාත්තලා ඕනේ තරම් ඉන්නවා. සමහර දරුවෝ ඇවිල්ලා කියනවා අනේ හාඳුන්නේ අපි අම්මා තාත්තට ඇහෙන්න රේඩියෝ එකේ බණ යනකොට වැඩි කරලා දානවා ඇහෙන්නේ. මෙහෙමවත් අහයි කියලා. ඒ ඇහෙන්න බණ වැඩි කරාට පස්සේ එතනින් නැගිටලා යනවලු යන්න. මං ඕවා දන්නවා මට ඕවා වැඩක් නැහැ කියලා නැගිටලා යනවා. එතකොට දරුවෝ ඉන්නවා සීලවන්තයි. දරුවෝ ඉන්නවා ධර්මයේ දියුණු කරනවා බණ භාවනා කරනවා. හැබැයි මෙලෝ ධර්මයකට නැති පව්කාර දෙමව්පියොත් ඉන්නවා. හැබැයි ඒ දෙමව්පියෝ ගැන අනුකම්පාවක් තියෙනවා නම් උපක්‍රමශීලීව හරි ධර්මයකට ගන්න සද්ධාව ඇති කරවන්න උත්සාහ ගන්නට ඕන. අන්න ඒ තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පළවෙනිම දේ තමයි සද්ධාාවක් නැති දෙමව්පියෝ තුළ සද්ධාව ඇති කරවන්න. සමහරලාවට ඉන්නවා මේ පින්කම් කරනවා මේ බැන බැනා යනවා තුනුරුවන්. මේ දන් දෙනවා මේ බනිනවා. සමහරලාවට දන් දෙන්න ගිහිල්ලත් ඒ අඩුපාඩු හොයා බැන බැනා නින්දා පහස කර එහෙම තමයි පින්කම් කරන්න යන්නේ. හැබැයි මෙහෙම සද්ධාාවක් නැති මේ වගේ දෙමව්පියන්ට තුනුරුවන් ගැන ස්ථාවර හැඟීමක්, තුනුරුවන් ගැන අවබෝධයෙන් යුතු පැහැදීමක්, සද්ධාාවක් ඇති කරවන්න
දෙමව්පියන්ට දරුව උත්සාහයක් දරනවන. අන්නේ තුළින් ඒ දෙමව්පියන්ව සුගතිගාමී කරවන්න පුළුවන් මාර්ගයක් හැදෙන. බලන්න දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරි ඇවිල්ලා ගාථාවකින් කියනවා ඒකේචි බුද්ධන් සරණං ගතාස යමෙක් බුදුන් සරණ ගියොත් නතේ ගමෙස් සන්ති අපායන් ඒ බුදුන් සරණ ගිය කෙනානම් අපායකට නම් වැටෙන්නේ නැtei කිය. පහාය මානුසන් දේහං මිනිස් කය මිනිස් දේහය අතහරිනකොට දේවකායා පරිපූර්ණ සන්ති. එයා ඒ කාන්තෙන් සුගතිය යනවා. දිව්‍ය ලෝකේ යනවා. එහෙමනම් තමන්ගේ දෙමව්පියන් සුගතියක යවන්න කැමති දරුවන් කළ යුතු පළවෙනිම දේ තමයි ඒ දෙමව්පිය තුළ සද්ධාව දියුණු කරවන්න ඕන. බලන්න ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් සඳහන් වෙනවා සංයුක්ත නිකායේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ යම් කිසි කෙනෙක් ගැන ආදරයක් කරුණාවක් සිනහි මාත්‍රයක් හරි අනුකම්පාවක් හරි ඔබේ හිතේ තියෙනවන. අනේ මේ මගේ හිතවතෙක් නේද මේ මගේ ඥාතියෙක් නේද මේ මගේ දෙමව්පියෝ නේද මේ මගේ සහෝදරයෙක් නේද මේ මට දාන වේලක් දීපු දායකයෙක් නේද ඒ වගේ යම් කිසි කෙනෙක් ගැන අනුකම්පාවක් හිතේ ඇති වෙනවා නම් සෙනෙහි මාත්‍රයක් හරි හිතවත්කමක් හරි හිතේ තියෙනවා නම් ඒ අය ඔබේ වචනයට ඇහුම් කන් දෙන සමහරු ඉන්නවනේ කොච්චර කිව්වත් අහන්නේ ඒ අය ඔබේ වචනයට ඇහුම් කන් දෙනවා නම් ඒ සියලු දෙනාම මේ තිසරණයේ තුල ස්ථාවරව පිහිටවන්න කියනවා. ඒ අයට මේ දහම් මාර්ගය කියලා දෙන්න කියනවා. ඒ අයව මේ සද්ධාදී ගුණධර්ම තුල පිහිටවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා තුනුරුවන් සරණ යනවා කියලා කියන්නේ තිසරණී කියන්නේ ලාභයක්, ධනයක්. බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සද්ධා ධන. මේ ලෝකේ කෙනෙක් ධනවත් වෙන්න ඕනේ ක්‍රමේ තමයි සද්ධාවෙන් ධනවත් වෙන්න කියන්නේ. සමහර ලාවට ආර්ථික ප්‍රශ්න ඇති, අගහිඟකම් ඇති, දුක් ගැහැට ඇති. හැබැයි ඒ සියල්ලට වඩා සද්ධාවෙන් ධනවත් නම් සද්ධාව දියුණු කරගෙන නම් ඔහු ඒකාන්තයෙන් සුගතියි. ඔබට කෝටි ගාණක් තිබ්බත් මට මෙච්චර සල්ලි තියෙනවා මම නම් සුගතියමයි කියලා සල්ලි දීලා සුගතිය යන්න පුළුවන් කමක් නැහැ. මට මෙච්චර වස්තුව තියෙනවා මෙච්චර රත්තරන් තියෙනවා මෙච්චර ගෙවල් තියෙනවා මෙච්චර ගොඩනැගිලි තියෙනවා මෙච්චර ඉඩම් තියෙනවා මෙච්චර ඩිපොසිට් දාලා තියෙනවා මම නම් සුගතියමයි කියලා මිල මුදල් වලින් භෝග සම්පත් වලින් සල්ලි වලින් සුගතිය යන්න බෑ. හැබැයි ඔබ සද්ධාවෙන් ධනවත් වෙලා නම් සද්ධා ධන ඔබ සද්ධාව දියුණු කරලා නම් ඔබ මරණින් මත්තේ ඒකාන්තයෙන් සුගතිය. අන්නේ සුගතිගාමී වෙන්න උපකාර වෙන ධනෙ ඔබ තුල රැස් කරගන්න. ඒ තමයි සද්ධා ධනෙ. ඒ නිසා පින්වතුනි තමන්ගේ ජීවිතයේ තුල තමනු සද්ධාව ඇති කරගන්න ගමන් තමන්ගේ දෙමව්පියෝ වේවා ඥාතීන් වේවා සහෝදරයෙක් වේවා හිතවතෙක් වේවා අසල්වැසියෙක් වේවා කල්යාණ මිත්‍රයෙක් වේවා කවුරු හෝ ගැන යම් අනුකම්පාවක් ආදරයක් කරුණාවක් සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවා නම් පළවෙනිම දේ තමයි ඒ අයව සුගතිගාමී කරවීම පිණිස සද්ධාව ඇති කරවන්න මහන්සි ගන්නට ඕනේ. ඒ තමයි පළවෙනිම දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබ ඔබේ දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන්න කල්පනා කරනවා නම් ඒ අය සීලවන්ත කරවන්න කියන. අන්න දෙවනි දේ. පළවෙනි එක තමයි සද්ධාව ඇති කරවීම. දෙවනි කාරණේ තමයි සිල්වත් කරවීම. ඒ අය සීලවන්ත කරවන්න ඕන. සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවෝ හොඳයි. දරුවෝ සීල් රකින්නවා. අනේ දරුවෝ ඉන්නවා බණ අහනවා භාවනා කරනවා පින්කම් කරනවා. හැබැයි සසර හතුරෝ සමහර වෙලාවට දෙමව්පියෝ විදිහට එනවා. සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවෝ ඉපදිච්ච ගමන් දරුවන්ගේ බෙල්ල මිරිකලා මරන්නේ. ඒ සංසාර හතුරෝ. එතකොට ඒ වගේ සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවන්ට හුනියම් කරන දෙමව්පියෝ ඉන්නවා. දරුවන්ට කොඩිවින හුනියම් කරන දරුවෝ සතුටෙන් ඉන්නවා දකින්න බෑ. දරුවෝ බොහොම සතුටෙන් පෞල් ජීවිත ගත කරනකොට බොහොම සතුටෙන් ඉන්නකොට ඒ පෞල් විනාශ කරන්න සැලසුම් කරන කුමන්ත්‍රණය කරන දෙමව්පියොත් ඉන්නවා. ඒ අතර සමහර දෙමව්පියෝ ඉන්නවා පව්කාරයෝ. එක්කෝ කරන්නෙම පව්කම්, ජඩකම්. එක්කෝ ප්‍රාණඝාත කරනවා, කුකුල් කොටු කරනවා. එහෙම නැත්නම් ඌරු කොටුවක් පවත්වාගෙන යනවා වෙන්න පුළුවන්. නොයෙක් විදිහේ ප්‍රාණඝාත ආදී අකුසලයටම නැඹුරු වෙච්ච ජීවිතයක් ගත කරන දෙමව්පියෙක් වෙන්න පුළුවන්. එක්කෝ එහෙම නැත්නම් හොරෙක් වෙන්න පුළුවන් අම්මා තාත්තා. ඒ වගේ හොරකම් කරලා ජීවත් වෙන සමහරවිට නම ගිය හොරෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය වැඩ කරන ඔෆිස් එකක හරි මොනවා හෝ ආයතනයක හරි මේ හාෆ් සීට් කොළ ටිකක් හරි පෑනක් හරි සාක්කුවේ දාගෙන යන හොරෙක් වෙන්නත් පුළුවන්. එතකොට මේ වගේ ඒ දෙමව්පියෝ තුල ඒ හොර ගතිගුණ හොරකම් කරන මානසිකත්වයේ තියෙනවනේ. ඔන්න ප්‍රාණඝාතයේ දෙනවනම් හොරකම් කරනවා.
ඊළඟට දෙමව්පියෝ වුණත් මහා වනචර ජීවිත ගත කරන දෙමව්පියෝ ඉන්න පුළුවන්. සල්ලාල ජීවිත ගත කරන. සමහරට දරුවෝ දන්නවා. සමහර දරුවෝ වඳින්නේ නැහැ. ඇයි දන්නවා මේ අම්මා මේ જાතිය. තාත්තා මේ જાතිය. ඒ වගේ දරුවෝ දෙමව්පියෝ ගැන දන්නවා. හැබැයි දරුවෝ සීලවන්තයි. ඒ නිසා සමහරට දෙමව්පියන්ට සලකන්නේ දෙමව්පියෝ දුස්සීලයි. ඊළඟට දෙමව්පියෝ ඉන්න පුළුවන් කටෑරියොත් බොරු කියන. ඊළඟට බේබද්දෝ කියලා හිතන්න. හැමදාම බීගෙන ඇවිල්ලා දරුවන්ට ගහන, බඩු පොලේ ගහන, බඩු මුට්ටු විනාශ කරන මුළු ගෙදරම අපායක්. එහෙම බේබදු තාත්තා කෙනෙක් බේබද්දෙක් ගෙදරක ඉන්නවනම් අර දරුවෝ ජීවිත කාලෙම හැදූ කඳුලින් ජීවත් වෙන ගෙදර අපායක්. එතකොට මේ ජාතියේ දෙමව්පියෝ නම් Tamanට ලැබිලා ඉන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා උපක්‍රමශීලීව හරි උත්සාහයක් ගන්න කියනවා. දුස්සීල දෙමව්පියන්ව සිල්වත් කරවන්න උත්සාහ ගන්න කියන. එහෙම උත්සාහ ගන්න දරුවෝ ඉන්නවා. බලෙන් හරි එක්කන් යනවා යන් සිල් ගන්න යන් අද පොයේ දවසට හරි සිල් ගන්න යන් කියලා අම්මා තාත්තව එක්කන් යනවා. සමහරට එතනට ගිහිල්ලත් පින් කැටේට හරි විදින්න බලන්න පුළුවන්. හැබැයි බලෙන් හරි එක්කන් ගෙනහිල්ලා වාඩි කරවලා අර අම්මා තාත්තා ළඟ ඉඳගෙන බණ අස්සවන. සිල් සමාදන් කරවන. භාවනා වැඩසටහන් වලට පින්කම් වලට බලෙන්ම දෙමව්පියන්ව එක් කරගෙන යන දරුවෝ ඉන්නවා. එතකොට ඒ වගේ දෙමව්පියන්ට කියලා දෙනවා අම්මා ඕවා කරන්න එපා මේ වගේ භයානක අකුසල්. තාත්තා ওই වගේ වැරදි වැඩ කරන්න එපා තාත්තා මේ වගේ භයානක විපාක විඳින්න සිද්ධ වෙනවා. එතකොට ඔය වගේ අම්මා තාත්තට අර අකුසල් වල තියෙන භයානකකම කියලා දෙනවනම් ඒවේ ආදීනව දරුවෙක් හරි පෙන්නලා දෙනවනම් අකුසල් වලින් වළක්වන්න උත්සාහ කරනවනම් කුසලයේ තුල පිහිටවන්න උත්සාහ කරනවනම් ධර්ම මාර්ගයක ගමන් කරවන්න උත්සාහ කරනවනම් අන්නේ තුලින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පුතා ඒ දරුවෙක් හෝ දුවෙක් හෝ පුතෙක් හෝ කවුරු හෝ වේවා තමන්ගේ දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන කෙනෙක්. දැන් හිතන්න පින්වතුනි දෙමව්පිය දුස්සීලනම් අනේ කමන්නේ ඒ අය කරගන්න දේ ඒ අය ගෙනියයි කියලා ඒ දුස්සීලකමටම උදව් කරගෙනම ඉන්න දරුවෙක් නම් සමහර දරුවෝ ඉන්නවනේ රසාවට ගිහින් එනකොට බෝතලේ ගෙනහලා තාත්තට දෙන්න. එහෙම පව්කාර දරුවෝ ඉන්න. සමහරලාවට තාත්තා කරන හොරකමට උදව් කරන පුතත් අර තාත්තගේ හොර කණ්ඩායමේම හොරෙක්. එක්ක තාත්තා කරන ඒ පව්කාර රස්සාව එක්ක ප්‍රාණඝාත කරනවා වෙන්න පුළුවන් මොනවා හෝ දුස්සීල ජීවිතයක් ගත කරනකොට අර තාත්තගේ චරිතේම යන පුතාලත් ඉන්නවා. එතකොට මේ විදිහට ඒ වගේ දුස්සීලකම් වලටම උදව්පකාර කරගෙන ඒ විදිහටම ඉන්න සමහරලාවට හිතන්නේ අපි තාත් දෙමව්පියන්ට සැලකුවා. තාත්තා කරන හොරකමට උදව් කිරීම දෙමව්පියන්ට සැලකීමක් හැටියට හිතන්න පුළුවන්. තාත්තගේ තියෙන ඒ දුස්සීලකම් වලට උදව් කිරීම දෙමව්පියන්ට සැලකීමක් හැටියට හිතන දරුවෝ ඉන්නත් පුළුවන්. තාත්තගේ බේබදුකමට බෝතලේ ගෙනහලා දෙන එක දෙමව්පියන්ට සැලකීමක් හැටියට දකින දරුවෝ ඉන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒවා අපායගාමී කරවීමේ මඟක්. ඒ තුලින් වෙන්නේ සැලකීමක් නෙමේ අපායට යන්න උදව් කිරීමක්. ඒ නිසා මේ සසර බය දකින දරුවෝ තමන්ගේ දෙමව්පියන්ව සුගතියක යවන්න කැමති නම් සද්ධාාවක් නැති දෙමව්පියෝ තුල සද්ධාව ඇති කරවන්න ඕන. දුස්සීල දෙමව්පියන්ව සිල්වත් කරවන්න මහන්සි ගන්න ඕන. අන්නේ තුලින් තමයි කියන ප්‍රතිඋපකාර කරන්න පුළුවන්. බලන්න පින්වතුනි මේ දුස්සීලකමේ තියෙන භයානකකම ආදීනවේ. සමහර වෙලාවට බුද්ධ දේශනා අතර සඳහන් වෙනවා සමහර අමනුෂ්‍යයෝ ගැන. එක සිදුවීමක් තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ දැක්කා අමුතුම විදිහ අමනුෂ්‍යෙක්. මේ අමනුෂ්‍යයා රාත්‍රී කාලේ දෙවි කෙනෙක් වගේ දිව්‍ය විමාන මැවෙනවා. දිව්‍ය ආභරණ දිව්‍ය සලුපිලි ශරීරයට පහළ වෙනවා. තමන් හිතන විදිහට ආහාර පාන පහළ වෙනවා. බොහෝම සැපසේ දෙවි කෙනෙක් වගේ විමානයක වැජබිලා රාත්‍රී කාලෙම සැප විඳිනවා. හැබැයි ඉර උදා වෙනකොටම අර තියෙන සැප සම්පත් සියල්ල අහිමි වෙලා යනවා. මුළු ශරීරයේම දුර්ගන්ධයක් හමනවා. අර දිව්‍ය සලුපිලි ආභරණ වස්ත්‍ර ඒවා ඔක්කොම නැති වෙලා ගිහිල්ලා අමනුස්සයෙක් විදිහට ඇඟේ මස් කඩා හැලෙන්න පටන් ගන්නවා. විශාල දුර්ගන්ධයක් හමනවා. විශාල වේදනාවක් දැනෙනවා. ඉර උදා වෙනකොටම කර්මානුරූපීව මැවෙන සත්තු තමන්ව වට කරගෙන මුළු ශරීරයටම කොටනවා හපනවා මුළු ඇඟේම මස් කඩාගෙන සත්තු කනවා. ඒ වේදනාවෙන් විලාප දීදී එහාට දුවනවා මෙහාට දුවනවා කෑ ගහනවා බිම පෙරලෙනවා. තමන්ව වට කරගෙන සතුන් දවල් කාලයේ පුරාම ශරීරේ මස් කඩාගෙන කනවා.
හැබැයි ඒ ශරීරෙ මස් කඩාගෙන කන්න ඒ වේදනාව වින්දත් ආයමත් මැරි එතනම පහළ වෙනවා. මෙහෙම අකුසල විපාකයක් දවල් තිස්සේම විඳලා කරුවල වැටෙනකොට ඉර අවරට යනකොට අඳුර වැටෙනවත් එක්කම අර අමනුස්්‍යයාගේ ශරීරය සම්පූර්ණයම ලස්සනට දෙවි කෙනෙක් වගේ පිරිච්ච ශරීරයක් මැවෙනවා. මුළු ශරීරයෙන්ම සුවදක් හමනවා. දිවේ සලු පිළි වගේ ආභරණ ශරීරයට පහළ වෙලා විමාන මැවෙනවා. රාත්‍රී කාලි පුදුම සැපයක් විදිනවා. දවල් කාලි දුකක් විඳිනවා. මේ වගේ ප්‍රේතයන්ට ධර්මය කියන්නේ විමාන ප්‍රේතයෝ කියලා. රෑතිස්සේ දෙවි කෙනෙක් වගේ සැපවිඳිනවා. දවල් තිස්සේ අමනුස්සෙක් වගේ දුක් විඳිනවා. එතකොට මේ පින පව දෙකම එකම විදිහට දවල් රෑ දෙකේ මතුවවී විපාක දෙන අකුසල විපාක. මොකලං හාමුදුර අහනවා ප්‍රේතය නුඹ රාත්‍රී කාලෙ දෙවි කෙනෙක් වගේ බොහොම සැපසේ ඉන්නවා. දවල් කාලේ පුරාම නුබේ ශරීරයෙන් වටකරගෙන සත්තු නුබෝ කාදමනවා මස් කඩාගෙන කනවා. මේ වගේ අකුසල විපාකයක් ලබල මේ වගේ දුක්විඳින්නේ මොනවගේ පව්කරගෙනද කියලා ඇහුව. අන්න එතකොට කියන අනේ ස්වාමිනී ඉස්සරමන් දඩේ මේ ගිහිලා ජීවත් එච්ච මනුස්සෙක්කයෝ සත්තු මරාගෙන කාලා දඩයන් කරලා මේ ප්‍රාණඝාතයෙන් ජීවත් එච්ච මනුස්සේ. ඉතින් කියනවා ස්වාමීනී ඒ කාලේ මට හිතවතෙක් කල්්‍යයාන මිත්‍රෙක් මට ඇවිල්ල කිව්ව සමට දරුවෙක් වෙන්න පුළුවන් නෑ දෑක් වෙන්න පුළුවන් කල්්‍යයාන යාළුවෙක් කියලා හිතම අපි ති ඇවිල්ල කියනවා බෝය වගේ පවකං කරන්න එපා මේවැ අකුසල විපාක භයානකයි ඒ නිසා ප්‍රාණඝාත කරන්න එපා සිල් රැකපන් කිය අර හිතවතා කියන. එතකොට ඕවා කොහිද මේ කාලෙ කරන්නේ කිය මගෑරෑර හිටිය. මෙහෙම ඉඳලා අකුසල්ම කරනකොට දවසක් මේ කල්්‍යාන මිත්‍ර ඇවිල්ල කියනවා අඩුගානි උඹට දවසම සිල් රකින්න බැයිනම් රාත්‍රී කාලිටවත් ඔය කරන පවකංවලින් වැලකිලා රෑට හරි සිල් රකින්න. අන්න එහෙම අවවාදයක් කර ඒක හිතට ගත්තා. ඒක හිතට අරගෙන මොකද කරේ පාමීනී මං ඒ කාලේ ඒකීම පිළිගත්ත මම දවල් කාලි පුරාම දඩේමේ ගියා කියනවා. හැබැයි රාත්‍රී කාලි දඩයන් කිරීම නවත්තල රෑට සිල්ගන්න. රාත්‍රී කාලි සිල් අරගෙන රෑට බොහෝම ගුණ යහපත් ජීවිතයක් ගත කරනවා දැන් රෑට හොඳ සිල්වතා. උදේ නැකිට්ටට පස්සේ ඉරමුදුන් වුණාට පස්සේ අරුණෝදේ වැටෙනකොට අඳුරදුරු වෙනකොටම දැන් පටන්ගන්නවා ආයුධ ටික අරගෙන දඩේම යනු. එතකොට මේ වගේ ජීවිතයක් ගත කළා. රෑතිස්සේ සිල් රැක්ක දවල් කාලි පුරා පව්කං කර. ඔන්නෝකෙ විපාකෙන් තමයි කෙන ස්වාමීනී මම දවල් කාලේ පුරාම දඩයන් කරමින් කරපු අකුසල විපාක නිසා කර්මාන් රූපිය මැවෙන සත්තු මාව වටකරගෙන මගේ මුළු ශරීරේම කාදමනවා කිය. රාත්‍රී කාලේ පුරා සිල් රැකපු නිසා දෙවි කෙනෙක් වගේ මට රෑට සැප සම්පත් පහළවෙන. නැම් බලන්න පිංහතුනී මේ වගේ ජීවිත මේ ප්‍රේතාත්ම ලබල ඉපදිච්ච ජීවිත දිහා බලනකොට සමහර රහතන් වහන්සේලාගේ දෙමව්පියෝ ඉන්න ප්‍රේතියෝ වෙච්චයි. තැම් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ දවසක් පිණ්ඩ පාතය වඩිනකොට ඇට සැකිල්ලක් වගේ ප්‍රේතියක් පඳුරක් අස්සේ ඉඳං උන්වහන්සේට පෙනී හිටියා ඉදිරියට ඇවිල්ල උන්ඩි වෙලා පෙනී හිටිය. ඇගේ වස්ත්‍රයක් නෑ ඇට සැකිල්ලක් වගේ. මුළු ශරීරයේ පුරාම දුර්ගන්ධයක් හමන. විරූපී වෙච්ච ප්‍රේතිය. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ප්‍රේතිය දිහා බලලා උන්වහන්සේට හිතුනා අනේ මෙහෙමත් අකුසල විපාක ගෙවන අමනුස්්‍ය ලෝක ඉන්නවනි කෙල හිතුන. උන්වහන්සේ ඒ සිතුවිල්ලෙන් බොහොම අනුකම්පාවෙන් උන්වහන්සේ එහෙම පාත්තරය අරං ඉදිරියට වැඩිය. යන්න ඇරලා මේ ප්‍රේතිය කියන අනේ ස්වාමීණී අහක බලන් යන්න එපා. මං ඔබවහන්සේගේ ආත්ම 5කට පෙර අම්මා කීවා. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරු නතර වුණා. නතර වෙලා උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි නුවණින් විමසලා බැලුවා මේ ප්‍රේතිය කියන්නේ ඇත්තක්ද සත්‍යයක්ද කියලා. බලනකොට ප්‍රේතිය කියන්නේ ඇත්තක්. පෙර ආත්ම 5කට පෙර සාරිපුත්ත හාමුදුරන්ගේ අම්මා වෙච්ච කෙනාමේ ඒ කාලෙ කරපු අකුසල විපාකයකින් මරණයට පත්වෙලා ප්‍රේත ලෝක ඉපදිලා ඒ වෙනකොට අවුරුදු 10 ගානක් තාමත් ප්‍රේතියක් හැටියට දුක් විඳිනවා. ඉතින් සාරිපුත්ත හාමුදුර අහනවා ප්‍රේතිය නුඹේ ආහාර මොනවද? මෙච්චර කාලයක් ප්‍රේත ලෝකේ නුඹ කෑවි බීවි මොනවද? ඔන්න බලන්න අමනුෂ්‍ය ආහාර කරගන්න දේවල් പ്രേතවත්වයේ තියෙනවා. සාරිපුත්ත මාතා പ്രേතවත්ව නමින් මේ සිදුවීම. මේ ප්‍රේතිය කියනවා ස්වාමීනී දරුවෝ ලැබෙනකොට ගලන ගැප් මල අපි මේ ආග්‍රහණය කරා. මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් මේ මිනි පිච්චෙනකොට යන මේ
පුළුටු ගඳ මේවා අපි ආග්‍රහණය කරනවා. කුණු වෙච්ච ලේ සැරව ඕජාව මේවා අපි උරා බොන ආග්‍රහණය කරනවා. නමුත් ස්වාමිනී කොයි තරම් අසූචි වර්ග මේ දුර්ගන්ධය අපි මේවා උරා බීවත් ආග්‍රහණය කරත් අපේ සාපිපාසාව නම් නැති වෙන්නේ නැtei කිය. අනේ ස්වාමීනී පින් ටිකක් දෙන්න කියලා බොහොම බැගෑපත්ව ඉල්ලා හිටියා. එදා සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩම කරලා තමන්ට ලැබිච්ච දානෙ ටික අරගෙන පිණ්ඩපාත කරන එක නවත්තලා දානෙ වැළඳුවේ නැහැ. වෙනදනම් පිණ්ඩපාත කරලා තමන්ට දානෙ ටික සෑහෙන පාත්‍රයට ලැබුණාම ඒ දාන ටික වළඳනවා. එදා උන්වහන්සේ මුළු පාත්‍රයේ පිරෙන්නකම්ම පිණ්ඩපාත කරා. පාත්‍රයෙන් එකක් පිණ්ඩපාත කරගෙන උන්වහන්සේ ආරාමයට ඇවිල්ලා අනෙක් ස්වාමීන් වහන්සේලාට කතා කරලා කියන ආයුෂ්මතුනි පාත්‍ර අරන් එළියට එන්න. අද මට දානයක් පූජා කරගන්න ඕන. තමන් වහන්සේ පිණ්ඩපාත කරගෙන තමන්ට ලැබිච්ච දාන ටික ගෙනල්ලා ආරාමේ හිටි අනෙක් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍ර වලට තමන්ගේ මතින් දාන ටික බෙදලා පූජා කරා. එහෙම දම් පූජා කරලා ඒ පින සිහි කරා මීට ආත්ම 5කට පෙර මගේ අම්මා වෙලා අද പ്രേත ලෝකේ දුක් විඳින මේ പ്രേතිය මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා අර පින් දුන්නා. අන්නේ පින අනුමෝදන් වෙලා සැපවත් වුණා. ආයමත් දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාත යනකොට පින් අනුමෝදන් වෙලා බොහොම ලස්සන කෙනෙක් හැටියට පෙනී ඉඳලා අනේ ස්වාමීනි ඔබ වහන්සේට පින් අයිති වෙනවා. ඔබ වහන්සේගේ ඒ අනුමෝදන් කරපු පිනෙන් මට සැප සම්පත් පහළ වුණා කියලා වැඳලා අතුරුදහන් වුණා. එතකොට අපිට පේනවා මේ සාරිපුත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන මහා පින්වන්ත කෙනෙක්. හැබැයි එවැනි මහා පින්වන්ත කෙනෙක් බිහි කරපු අම්මා කෙනෙක් පවා සාරිපුත්ත හාමුදුරුවෝ බවට පත් වෙන ආත්ම 5කට පෙර අම්මා වෙච්ච අම්මා පවා අකුසල් කරලා මරණින් මත්තේ ප්‍රේතියක් වෙලා සාරිපුත්ත හාමුදුරුවෝ ආත්ම 5ක ඉපදී ඇවිල්ලා එතනින් පස්සේ පස්වෙනි ආත්මේ තමයි රූපසාරී බැමිණියගේ දරුවෙක් වෙලා ඉපදිලා රහත් උනේ. හැබැයි ඒ වෙනකොටත් ආත්ම 5කට පෙර අම්මා තාමත් ප්‍රේතියක් හැටියට പ്രേත ලෝකේ දුක් විඳිනවා. මේ වගේ සිදුවීම් වලින් අපිට පේනවා සංසාරේ අපේ දෙමව්පියෝ වෙච්ච කොච්චර ඇද්ද ප්‍රේතිය අතර තාම. සසරේ අපේ දෙමව්පියෝ වෙච්ච අය තාම නිරේ පැහෙනවා ඇති සමහරු. සසරේ අපේ දෙමව්පියෝ වෙච්ච අය බල්ලෝ බලල්ලෝ අතර තිරිසන් සත්තු අතර ඔය කැලේ ඉන්න සත්තු අතර කොයි තරම් ඇද අපේ ඉඩමෙම ඉන්න ඔය ගැඩවිල්ලෝ පණුව සත්තු අතර කොච්චර ඇද්ද සසරේ දෙමව්පියෝ වෙච්ච අය. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ දීර්ඝ සංසාර ගමන දිහා බලනකොට අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ අනවරාග්‍ර වූ සසර ගමනේ අම්මා නොවෙච්ච කෙනෙක් හොයාගන්න නැහැ. තමන්ගේ තාත්තා නොවෙච්ච කෙනෙක් හොයාගන්න නැහැ කිය. අන්න ඒ නිසා පින්වතුනි මේ සසර ගමනේ තියෙන මේ භයානකත්වය මේ සියල්ල තේරුම් අරගෙන දෙමව්පියන්ට සලකනවා කියන්නේ මේ හැඟීමකට වහල් වෙච්ච දෙයක් නෙමෙයි. බුද්ධියෙන් යුක්තව ගත යුතු තීරණයක්. අන්න ඒ නිසා සසර ගමන ගැන අවබෝධයක් ඇතුව සද්ධාාවක් නැති දෙමව්පියන්ව සද්ධාවන්ත කරවන්න උපක්‍රමශීලීව මහන්සි ගන්න. දුස්සීල දෙමව්පියන්ව සීලවන්ත කරවන්න උත්සාහ කරන්න. ඒ අයට සීල් ගුණදහම් රකින්න පරිසරය හදලා දෙන්න. ඒ අයව සීලවන්ත කරවන්න උත්සාහ ගන්න. ඒ අයව සිල් සමාදන් වෙන්න එක්කන් යන්න. පොය දවසට තමන්ගේ දරුවෝ බලාගන්න දරුවන්ගේ දරුවෝ බලාගන්න ආච්චිලා සීයලාගේ ඇඟේ ළමයි ගහලා ඉවර වෙලා තමන් මග හරින්න එපා. පොය දවසටවත් ඒ අයට සිල් ගන්න අවස්ථාව හදලා දෙන්න. ඒ අයව බණ භාවනාවලට පින්කම් වලට එක්කන් යන්න. තමන්ගේ දෙමව්පියන්ට සිල් ගන්න බණ අහන්න භාවනා කරන්න පින්කම් කරන්න අවස්ථාව ලබලා දෙන්න. අන්න ඒක තමයි දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන ක්‍රමය. අන්න දෙමව්පියන්ව සද්ධාවන්ත කරවීම සීලවන්ත කරවීම. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ සුප්පතිකාර දේශනාවේදී පෙන්නනවා මහණෙනි දෙමව්පියන්ට සලකන්න කල්පනා කරන දරුවෙක් ප්‍රතිඋපකාර කරනවා නම් දෙමව්පියෝ තුල දහම් දැනුම ඇති කරවන්න කියනවා. සමහර දෙමව්පියෝ ඉන්නවා බණ පොතක් කියවන්නේ. හැබැයි පත්තරේ පටන් ගන්න තැන ඉඳන් අවසානි දක්වා මරණ දැන්වීම් ටිකක් කියවනවා. හැබැයි බණ පොතක් කියවන්නේ. ඒ වගේ එක්කෝ රූපවාහිනිය දැම්ම ටෙලි නාට්‍ය ටික තමයි ඔක්කොම බලන්නේ. සමහරලාවට බණක් අහන්නේ. බණක් යනකොට ඒ channel එක මාරු කරනවා. ඒක මාරු කරලා ටෙලි නාට්‍ය බලන. එතකොට මේ වගේ අකුසලයට මනස සකස් වෙච්ච දෙමව්පියෝ ඉන්නවා. ඒවා සසර පුරුදු අකුසලයට නැඹුරු වෙච්ච ජීවිත. හැබැයි දරුවන් හරි බුද්ධියක් තියෙනවා නම් ඔබ තේරුම් ගන්න මේ දෙමව්පියෝ නම් මේ විදිහට හිටියොත් නම් මරණින් මත්තේ අපායෙම තමයි.
මගේ දෙමව්පියෝ මේ වගේ ජීවිතයක් නම් ගත කරන්නේ මේ අයට නම් අපායෙම තමයි. ඒ නිසා මේ අයව ධර්ම මාර්ගයකට ගන්න ඕන කියලා උපක්‍රමශීලීව ඒ අයට බණහන්න සලස්සලත්. නිතර ධර්මය අහන්න දහම් පොත්පත් ගිහින් දෙන්න. දෙමව්පියන්ට නවකතා පොත් ඊළඟට රටේ තියෙන කුණු පත්තර ටික සමාජ තොරතුරු ඒව නෙමෙයි ඒ අම්මා තාත්තට බණ පොත් ගිහින් දෙන්න. ඒ අයට ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ සාකච්ඡා සමහර දරුවෝ ඉන්නවා ගිහිල්ලා අම්මා තාත්තලා එක්ක ගමේ හැලි පවුල් වල හැලි ගමේ තොරතුරු ගෙවල් වල විස්තර කුණු ගොඩවල් ඕවා නෙමෙයි කතා කරන්නේ. සමහර දරුවෝ දෙමව්පියෝ එක්ක කතා කරන්නේ පටිච්ච සම්පාදේ ගැන, පංච උපාදානස්කන්ධය ගැන, ආයතන 6 ගැන, බෝධිපාක්ෂික ධර්ම ගැන, සද්ධාව ගැන, බුදු ගුණ ගැන, අහපු බණක් ගැන පැය ගණන් දෙමව්පියෝ එක්ක බණ ගැන සාකච්ඡා කරනවා. එතකොට මේ වගේ දෙමව්පියෝ එක්ක ධර්ම සාකච්ඡා කරන එකට වාඩි වෙලා බණ අහන දෙමව්පියන්ව ධර්ම දේශනාවලට ධර්ම ශ්‍රවණමේ පින්කම් වලට සම්බන්ධ කරනවා එක්කන් යනවා. අන්නේ විදිහට තමන්ගේ දෙමව්පියන්ව ධර්මයට යොමු කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාළ කාලයක් යනකොට දෙමව්පිය තුල දහම් දැනුමක් ඇති වෙයි. පින්තුනි ධම්ම කාමෝ භවං හෝති. ධර්මයට කැමති කෙනා ධර්මයට ආස කරන කෙනා දවසින් දවස ධර්මයේ තුල දියුණුව කරා යනවා. ධම්ම දෙස්සේ පරාභව. හැබැයි ඔබේ දෙමව්පියෝ වේවා, ඔබේ ඥාතියෙක් වේවා, ඔබ වේවා, කවුරු හෝ වේවා ධර්මයට අකමැති නම්, ධර්මයට ගරහනවා නම්, ධර්මයට ද්වේෂ කරනවා නම් දවසින් දවස මෙලව පරලොව දෙකෙන්ම පිරිහිලා යනවා. අන්න ඒ නිසා දෙමව්පියෝ සුගතිගාමී කරවන්න කල්පනා කරනවා නම් ඒ අයට දහම් පොත්පත් ගිහින් දෙන්න. ඒ අයට බණහන්න අවස්ථාව සලසලා දෙන්න. ඒ අය සමග ධර්ම සාකච්ඡා කරන්න. ඒ අයට ධර්මයේ ගැන දහම් දැනුමක් ඇති කරවන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හරියට යුද්ධයක් කරන්න සූදානම් වෙන රජ කෙනෙක් තමන්ගේ රටේ ආරක්ෂාව පිණිස සතුරු සේනාවන්ගෙන් රට රැක ගන්න නම් නවීන අවි ආයුධ රැස් කර ගන්නවා. රජ කෙනෙකුට හොඳ ආයුධ තියෙනවා නම් සතුරු සේනා පරාජය කළ තමන්ගේ රටේ ජයග්‍රහණය කරා යන්න පහසු වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නගර සූත්‍රයේදී උපමා කරලා පෙන්නනවා මහණෙනි රජ කෙනෙක් තමන්ගේ රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආයුධ ගබඩාවක් රැස් කරන්න යම්සේද මගේ ශ්‍රාවකයන්ටත් යුද්ධයක් තියෙනවා. ඒ තමයි කෙලෙස් යුද්ධය. කෙලෙස් යුද්ධයට යන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ආයුධ ගබඩාව හා සමානයි කිව්වා දහම් දැනුම. එහෙමනම් දහම් දැනුම ආයුධ ගබඩාවක් රැස් කරනවා වගේ රැස් කරගන්න. හොඳට බණ අහන්න පුරුදු වෙන්න. ධර්මයේ සාකච්ඡා කරන්න, ධර්මයේ ඉගෙන ගන්න. බණ අහන්න දහම් දැනුමක් ඇති වෙන්න. ඒ වගේ ධර්මයට නැඹුරු වෙච්ච ජීවිතයක් gedara පරිසරයක් හදාගන්න. අන්නේ තුලින් කාලයක් යනකොට හොඳ දහම් දැනුමක් මතු කරගන්න පුළුවන්. අන්නේ තුලින් ඔබට පුළුවන් ඔබත් ධර්මයේ ඉගෙනගෙන ඔබත් ධර්මයේ දියුණු කරගෙන ඔබේ දෙමව්පියෝ තුලත් දහම් දැනුම ඇති කරලා දුන්නොත් අන්න ඔබ ඒකාන්තයෙන්ම දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරපු දරුවෙක් බවට පත් වෙනවා. ඔබට සතුටු වෙන්න පුළුවන්. අපේ දෙමව්පියෝ හොඳ සද්ධාව ඇති කරගත්තා. දෙමව්පියන්ට සද්ධාව ඇති කරගන්න මං උදව් කරා. දෙමව්පියෝ හොඳට සීල් රැක්කා. අපේ දෙමව්පියෝ නම් සීලවන්තයි. මම කොච්චර සීල් ගන්න උදව් කරාද? ඊළඟට අපේ දෙමව්පියන්ට මම මේ විදිය බණ පොත් ගිහින් දීලා තියෙනවා, මේ වගේ ධර්මයට යොමු කරලා තියෙනවා, මේ වගේ ධර්ම දේශනාවලට සම්බන්ධ කරා. අපේ දෙමව්පියෝ හොඳට බණ ඇහුවා, හොඳ දහම් දැනුමක් ඇතුව හිටියා. ඒ නිසා ඒකාන්තෙම සුගතියමයි කියලා අන්න ඔබට සතුටු වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දෙමව්පියන්ව සුගතිගාමී කරන්න නම් ඒ අයව ත්‍යාග සම්පත්තියකට යොමු කරවන්න කියන. ත්‍යාගය කියන්නේ අතහැරීම. පින්වතුනි සමහර දෙමව්පියෝ ඉන්නවා මැරෙන්න වැටුණත් යතුරු කැරැල්ල නම් බිම තියන්නේ. සමහරලාවට ඔප්පු ටික යතුරු කැරැල්ල ඒවා දරුවෙකුට දුන්නත් මේක පරාණ භුක්තිය තියාගෙන එහෙම තමයි ඉන්නේ. ඒ වගේ මට්ටමට ඉඩකඩම් වේවා, තමන්ගේ දේපොළ වේවා, මේවා ඔක්කොම පරාණ භුක්තිය තියාගෙන ඉනේ ගහගෙන යතුරු කැරැල්ල ඉනේ ගහගෙන මැරෙන්න වැටුණත් අතහරින්න කැමති නෑ. මම මැරිලත් මේවා අතහරින්නේ නෑ කියන මට්ටමින් ඉන්න දෙමව්පියෝ ඉන්නවා. හැබැයි එවැනි දෙමව්පියන්ට අතහැරීමේ වටිනාකම කියලා දෙන්න. සමහරලාවට දන් දෙන්න කැමති නෑ. දරුවෝ පින්කම් කරනකොටත් බනින දෙමව්පියෝ ඉන්නවා. උඹලට පිස්සුද? උඹලා ওই දුක් මහන්සියලා හම්බ කරගත්ත සල්ලි ওই දන් දෙන්නේ, ඕවා ඉතුරු කරගනින්න, උඹලව තියාගනින්න කියලා දරුවෙක් පින් කරනවා දකින්නකොටත් බනින දෙමව්පියෝ ඉන්නවා. හැබැයි ඔබ දෙමව්පියන්ට ආදරේ නම්, දෙමව්පියන්ට සලකනවා නම්
ඒ දෙමව්පියන්ට අතහැරීමේ වටිනාකම කියලා දෙන්න. පින් කිරීමේ වටිනාකම ගැන කියලා දෙන්න. ඒ දෙමව්පියෝ සම්බන්ධ කරගෙන පින්කම් කරවන්න. දෙමව්පියෝ වෙනුවෙන් පින් පොතක් ඔබ හරි රැස් කරන්න. අම්මා තාත්තා කරන පින්කම් දවස ගානේ ලියලා තියන්න. අන්න එතකොට ඔබට පුළුවන් යම් වෙලාවක ඔබේ දෙමව්පියෝ මරණාසන්න වුණොත් ඔබට ළඟ ඉඳගෙන හරි මතක් කරලා හරි දෙන්න පුළුවන්. අම්මට මතකද අම්මා මේ වගේ පින්කම් කරගත්තා. තාත්තට මතකද තාත්තගේ ජීවිතේ මේ වගේ පින්කම් කරා. තාත්තා මෙච්චර පින්කම් කරලා තියෙනවා මේ වගේ පින්කම් කරා නේද කියලා. අන්නේ වෙනුවෙන් සමහර දරුවෝ දෙමව්පියෝ එක්කන් ගෙනහිල්ලා තමන් වෙහෙස මහන්සි වෙලා දම් පින්කම් සංවිධානය කරලා තමන්ගේ අම්මා තාත්තගේ අතින් දම් බෙදවනවා. පිරිකර පූජා කරනකොට තමන් වියදම් කරලා ගත්ත පිරිකර වෙන්න පුළුවන්. හැබැයි පූජා කරවන්නේ අම්මගේ අතින් තාත්තගේ අතින්. අම්මා පූජා කරන්න තාත්තා මේ පිරිකර පූජා කරන්න කියලා තමන්ගේ දෙමව්පියන්ගේ අතින් පින්කම් කරවන. එහෙම පින්කම් කරවන්නේ ඒ දෙමව්පියන්ට ඒ පින මතක හිටි. අනේ මගේ දෙමව්පියෝ මේ පින සිහිපත් කරගෙන මරණ මංචකයකදී හරි සුගතියක උපදී කියන කරුණාවෙන් අන්නේ විදිහට දෙමව්පියන්ව ත්‍යාග සම්පත්තියට යොමු කරවන්න. මසුරු මල දුරු කරවලා අර ලෝභකම මසුරු සිතුවිලි හිතේ ඇති වෙනකොට ඒවැ ආදීනව ගැන කියලා දෙන්න. අතහැරීමේ වටිනාකම, දන් දීමේ වටිනාකම, පින් කිරීමේ වටිනාකම ගැන කියලා දෙන්න. ඒ විදිහට පින් කිරීමේ වටිනාකම ගැන කියලා දීලා, දන් දීමේ වටිනාකම ගැන කියලා දීලා අතහැරීමට පුරුදු කරවලා ඒ දෙමව්පියන්ට තමන්ගේ ජීවිතේ මම මේ වගේ පින්කම් කරගත්තා, මේ වගේ පින්කම් කරගත්තා කියලා කරපු පින සිහි කර කර සතුටු වෙන මට්ටමට දෙමව්පියෝ සම්බන්ධ කරගෙන පින් කරන්න, පිනට නැඹුරු කරවන්න. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිඋපකාර කරන ක්‍රමය. පස්වෙනි එක තමයි ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, යම් දරුවෙක් තමන්ගේ දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන්න කල්පනා කරනවා නම් ප්‍රඥාවක් නැති දෙමව්පියන්ට ප්‍රඥාව ලබලා දෙන්න කියලා. පින්වතුනි, ප්‍රඥාව කියන්නේ මේ ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න අවබෝධය. පටිච්ච සම්පාදය ගැන, පංච උපාදානස්කන්ධය ගැන, මේ අනිත්‍ය වූ ධර්මයේ ගැන, මේ ගැන ගැඹුරු දැනුමක් ඇති කරලා දෙනවා. අන්න ඒ තුලින් පුළුවන් ඒ දරුවන්ට දෙමව්පියෝ තුල සද්ධාදී ගුණ ධර්ම දියුණු කරලා දෙන්න. ඊළඟට අනිත්‍ය ගැන, දුක ගැන, අනාත්මය ගැන, මේ ත්‍රිලක්ෂණය ගැන ගැඹුරු වැටහීමක් ඇති කරලා දෙන්න. සමහර වෙලාවල් තියෙනවා සමහර දරුවෝ අපිට ඇවිල්ලා මුණ ගැහිලා කියනවා, එක අවස්ථාවක එක පුතෙක් ඇවිල්ලා කියනවා, අනේ හාඳුනේ අම්මා පිළිකාවක් හැදිලා නැති වුණා. හැබැයි අම්මා පිළිකාවක් හැදිලා නැති වෙන වෙලාවේ අම්මා ළඟ ඉඳගෙන සති දෙකක් තිස්සේ මේ පුතා අම්මා ළඟ ඉඳගෙන අම්මගෙන් අහනවා, අම්මා හොඳට නුවණින් විමසලා මට මේවට උත්තර දෙන්න ඕන. දැන් මේ පුතා අම්මගෙන් අහනවා, අම්මේ ඔය ඇහැ නිට්ටයයිද අනිත්‍යයිද? එතකොට මේ අම්මා වැඳගෙන අර පුතාට කියනවා, පුතේ මේක අනිත්‍යයි. එතකොට අම්මේ ඔය ඇහැ අනිත්‍ය නම් ඔය ඇහැ දුකට අයිති දෙයක්ද සැපට අයිති දෙයක්ද? එතකොට අම්මා කියනවා මේක දුකයි කියලා. දැන් මේ අම්මයි පුතයි දෙන්නම හොඳට භාවනා කරපු අය, හොඳට බණ අහපු අය. එතකොට මේ පුතා කියනවා, අම්මා එකපාරට ඔක කියන්න එපා, අම්මා විමසන්න. කොහොමද මේ ඇහැ අනිත්‍ය වෙන්නේ, කොහොමද දුකටපත් වෙන්නේ කියලා විමසන්න. එතකොට මේ පුතා කියනවා, අනේ අම්මා හොඳට ඇස් පියාගෙන විමසනවා, මේ ආයතන හයක් නාම රූපයන්ගෙන් හටගත් ආයතනයක්. ඇහැ ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙලා යනවා. මේ ඇහි අනිත්‍ය ස්වභාවය හොඳට විමසලා කියනවා, පුතේ අනිත්‍යයි. එතකොට මේ ළමයා අහනවා, අම්මේ එහෙනම් මේ ඇහැ අනිත්‍ය නම් දුක නම් මේ ඇස මගේ ආත්මයයි කියලා අම්මට ඕන විදියට තියාගන්න පුළුවන්ද? නෑ පුතේ, අනාත්මයි කියලා. එතකොට මේ දරුවා කියනවා, එහෙනම් අම්මා ඇහැ ගැන දැන් හිතන්න, මේ ඇහැ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අම්මා විමසන්න කියලා නැගිටලා යනවා. ඒ අම්මා පිළිකාවක් හැදිලා මරණාසන්න වෙච්ච වෙලාවේ මේ පුතා ළඟ ඉඳගෙන ඇහැ ගැන, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන 6 ගැන විදර්ශනාවම වැඩෙව්වා. මේ පුතා ඇවිල්ලා කියනවා, අනේ හාඳුන්නේ මං විදර්ශනාවමයි කියලා දුන්නා. ඉතින් අම්මා වේදනාව විඳිනකොට, කෙඳිරි ගන්නකොට, බොහොම අමාරුවෙන් ඉන්නවා දකින්නකොට ගිහිල්ලා අහනවලු, දැන් බලන්න මේ කය. අම්මා මේ වගේ අසනීපයක් හැදිලා මෙච්චර දුක් විඳින්නේ මේ කය නිට්ටය නිසාද අනිත්‍ය නිසාද? කොච්චර අසනීපයකින් දුකක් වින්දත් අන්න බණ අහලා පුරුදු කෙනෙක්, ධර්මයට කැමති කෙනෙක්, ප්‍රඥාව දියුණු කරපු කෙනෙක් නිසා වැඳගෙන කියනවා, පුතේ අනිත්‍යයි. එතකොට අම්මේ මේ අනිත්‍ය වූ කයක් නිසා නේද අම්මා උච්චර දුකක් විඳින්නේ? ඔව් පුතේ මේක දුකයි. ඒ විදිහට
අර අම්මට ආයතන 6 ගැන පටිච්ච සම්පාදය ගැන අනිත්‍ය ගැනම ඉගැන්නුවා කියලා. ඉතින් ඒ දරුවා කියනවා අනේ හාමුදුරනේ අම්මා නැති වුණේ රෑ 10 මාට විතර කිව්වා. පංච උපාදානස්කන්ධේම අනිත්‍යයි 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 කියලා අම්මා ළඟ ඉඳනුත් කිව්වා අම්මත් ඒකම වැඳගෙන කියා ඉඳලා එහෙමම බෙල්ල කඩාගෙන වැටුණා කියලා. එතකොට බලන්න මැරිලා තියෙන්නේ එහෙම මරණයට පත් වෙන වෙලාවෙත් අනිත්‍යයි අනිත්‍යයි කිය ධර්මයේ සිහි කරගෙන මැරෙන්නේ. එතකොට බලන්න අර අම්මට මරණාසන්න වෙලාවේ මේ අනිත්‍ය ගැන විදර්ශනාව ගැන පංච උපාදානස්කන්ධය ගැන ආයතන ගැන මේ ගැඹුරු ධර්මයක් ළඟ ඉඳන් කියලා දීලා ප්‍රඥාව ඇති කෙරුවේ කවුද? කල්යාණ මිත්‍රයෙක් උනේ. තමන්ගේ පුතා. අන්න එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ සුප්පතිකාර සූත්‍රෙ පෙන්නුවේ අවුරුදු 100ක් ආයුෂ ඇති පුතෙක් කරේ තියාගෙන අවුරුදු 100ම අප උපස්ථාන කරත් අපි සාමාන්‍ය ලෝකේ දකින්න විදියට කන්න බොන්න දුන්නත් බෙහෙත් ටික ගෙනත් දුන්නත් ඇඳුම් ඇඳුවත් ඒ මොන දේවල් කරත් ඒ තුලින් සුගතියක යවන්න බෑ. ඒක ප්‍රතිඋපකාරයක් බවට පත් වෙන්නේ නැහැ කියන. මේ ලෝකේ තියෙන සැප සම්පත් අතර චක්‍රවර්ති රාජ සම්පත්තිය අම්මා තාත්තා ගිහින් පිහිටෙව්වත් ඒ තුලින් දෙමව්පිය සුගතිය යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙමව්පියන්ව සුගතිගාමී කරවන්න කැමතිනම් ඒ දෙමව්පියන්ට ප්‍රතිඋපකාරයක් කරන්න කැමතිනම් දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන්න කැමති දරුවෝ කල යුත්තේ කරුණු 5කින් දෙමව්පියන් තුල ඒ කාරණා දියුණු කරගන්න උපකාර කිරීම. ඒ තමයි සද්ධාාවක් නැති දෙමව්පිය තුල සද්ධාව ඇති කරවීම. දෙමව්පියන්ව සීලවන්ත කරවන්න සීලේ දියුණු කරගන්න උපකාර කිරීම. දෙමව්පියන්ට දහම් දැනුම ඇති කරලා දීම. ඒ දහම් දැනුව දියුණු කරගන්න උපකාර කිරීම. දෙමව්පියන් සම්බන්ධ කරගෙන පින්කම් කරවීම ත්‍යාග සම්පත්තිය දියුණු කරගන්න උපකාර කිරීම. දෙමව්පියන්ට ප්‍රඥාව දියුණු කරගන්න මඟ පෙන්වීම. එහෙමනම් පින්වතුනි ඔබත් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මමත් මගේ ජීවිතයේ තුලත් මම සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණ ධර්ම දියුණු කරගන්නවා. මම මගේ දෙමව්පිය තුල ඥාතීන් තුල හිතවතුන් තුල කල්යාණ මිත්‍රයන් තුල තමන්ට උදව්පකාර කරපු යමෙක් ඇත්නම් ඒ සියලු දෙනා තුල. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒ අය ඔබේ මතයට ඇහුම්කන් දෙනවා නම් ඒ සියලු දෙනාම ධර්මයේ තුල පිහිටවන්න උත්සාහ ගන්න කියලා. ඒ නිසා ඒ උත්සාහය තුල තමනුත් ධර්මයේ හැසිරෙමින් අන් අයවත් ධර්මයක පිහිටවලා සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගනිමින් ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි අද ධර්ම දේශනාවෙන් ධර්මානුශාසනාවෙන් රැස් කරගත්ත සියලුම පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු.